අයිබෝවන් අපි ඔගලට ඇහෙනවා නේද? මදුෂිකා ඇහෙනවා නේද? ඔව් සර් ඇහෙනවා. right මොකද මේ ඇත්ත කතාව මේකනේ දැන් මම මේ කම්පියුටර් ඔපරේට් කරන්න මුකුත් මම ඉගෙන ගත්තේ නැහැ. හරි පුතයි දුවයි තමයි මේ සම්බන්ධයෙන් ඉන්නේ. ඉතින් දැන් අද තා පොඩ්ඩේ මේක කරන්න හම්බෙන්නේ නැහැ. මොකද අද යාර කැම්පස් එකේ මේකට එන්න කියලා තිබුණා. පස්සේ මම ඊ පෙරේදයි බදාදයි ඉගෙන ගත්තා. මොනවා හරි එකක් තිබුණොත් වුණොත් මට ටැග් ගාලා දන්නන්න රයිට්. මොකද බදාද එහෙම කරන්න ගිහිල්ලා අර විනාඩි 40ක් ගියාට පස්සේ මේක ඔෆ් වෙනවනේ. ඊට පස්සේ ඔෆ් වෙනකොට ඕගොල්ලෝ ආපහු එකට ජොයින්ට් වෙන්න ඉස්සෙල්ලා මම මේක ලොක් කරලා ඒ තරම් මේ 4-5 දෙනෙකුට එන්න මේ ඉන්ටර්වෙන්ට් බැරුව පස්සේ මට කෝල් කරා මම කොහොමද රෙකෝඩ් කරලා තියෙන්නේ බලන්න කියලා. ඒ නිසා මොනවා හරි වුණොත් ටැග් ගාලා මගේ ෆෝන් එකට කෝල් කරන්න. එතකොට මම මේ අද මේ දුව යහා කාමරේ යාගේ ඒක මෙයා දැන් ජොබ් කරනවානේ එයා ඉතින් ඒක සම්බන්ධ අද දේශනයක් එතන. ඉතින් දැන් ඔබට ඇහෙනවනේ එහෙනම් අවුලක් නැහැ. මං කෙටි ප්‍රශ්න ඔක්කොම කරා නේද? හරිද? ඊට පස්සේ ඔක්කොම කරලා ලොකු ප්‍රශ්න ටිකනේ කරන්න ඕනේ නේද? රයිට්. එතකොට ලොකු ප්‍රශ්න වල මං කිව්වා ඔයගලන්ට කරන්න කියලා මම විද්‍යුත් රසායනය දුන්නා. අපි බලමු 9 වෙනි පිටුවට එන්නකෝ. රයිට්. ඔය තියෙන පාස් පේපර්ස් එක. නිවෙස් ආලෝකමත් කිරීම සඳහා බහුලව භාවිත කරන උපාංග විදුලි බල්බයයි. හරි බලන්න විදුලි බල්බ් එක සූත්‍රිකාව තැනීමට භාවිත කරන ලෝහය නම් කරන්නේ. මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ? අර සූත්‍රිකාව කියලා නම් කරලා තියෙන්නේ. ඕක ගෙනියම් වෙනතුරු රත් වෙලානේ එළිය දෙන්නේ. එතකොට අපි බලමු ඔය ගෙනියම් වෙලා රත් වෙන නම් මොකක්ද එකට උමනා කරන හොඳම එක? ඔව් දැන් අනික තව එකක් කියනවා දාපුවම අර මේ ගිය සතියේ අර අපේ දුවක් මේ ගෑන් දරුවෙක් මට කිව්වා අමනාපව ගියා සර් මම දැන් මේ 4 කියලා. මේකේ අර මම ඒලා කිව්වා ඒ දරුවා ඇති මදුෂ්කාද කොහෙද මට හිතන්නේ දැන් එක මෙහෙම වැටෙන්නේ අර මේකේ ඩිල් වෙලා වැටෙන තිරිය පොඩ්ඩක් දැන් 4 ටිකක් මෙහෙම වෙන්නේ මෙන්න මේ වගේ වැටෙනවා මේ ඉර බෙදෙන්නේ නැතුව. හරි අන්න ඒකයි උනේ. ඔයගොල්ලෝ ගොඩක් අය අර නිවැරදි උත්තරයට ගහලා තිබුණාට මට උත්තරේ වෙන්න තිබුණේ එක වගේ. ඒකයි මම එක වැරදි කිව්වේ. රයිට්. එහෙම වුණාම කතා කරලා කියන්න නැත්නම් අකුරෙන් දාන්න. මේ තිරේ පොඩි අප්සෙට් එකක් තියෙනවා. මේ තිරේ මාරු කරන්න ගියාම කිව්වා ඒවා ගේන්න ඕනේ කියලා මේ 25000ක් ඕනේ කොයි සම්පූර්ණ තිරයක් මේව කරන්න. දැන් මේක වැඩ කරන්න ඕන එකක් මේ පුතත් වැඩ කරන ගානේ මං කොයි කමන්නේ දාන්න කියලා. මොකද එකපාරක් දාන්න බෑ. එහෙම ඕඩර් කළා මේ දවස්වල බඩු නෑ ගෙන්නන්න ඕනේ කිව්වා. හරි එහෙම නම් කියන්නේ. එතකොට දැන් දැම්මා උත්තරේ ටන්ස්ටන්. තේරුණාද උත්තරේ ටන්ස්ටන්? හරි කියන්නේ. සූත්‍රකාව තැනීමට එමලෝහය භාවිතා කිරීමට හේතු වන ගුණාංග සඳහන් කර ඉන් ඇතිවන වාස්තිත සඳහන් කරන්න. මොකද ගුණාංගය ඔබලා හිතන්නේ? සූත්‍රිකාව තැනීමට එමලෝහ භාවිත කිරීමට හේතු වන ගුණාංග. මොකද ඔබ හිතන්නේ ගුණාංගය? ඔව් මොකද ආවේ මොකද? ද්‍රවාංක වැඩි ආසියක් දාන. ඔව් ද්‍රවාංක කියන්නේ ඝන ද්‍රව්‍යන උෂ්ණත්වය වැඩි. ඒ නිසා ගිනියම් වෙන තුරු රත් උනත් ඔය ඒක හරි. ද්‍රවාංක වැඩි. රත් වෙන මොකද්ද? ප්‍රතිරෝධ වැඩි ආන හරි. ඒ දෙක හරි. ප්‍රතිරෝධ වැඩි ද්‍රවාංක වැඩි. ඔව් ද්‍රවාංක වැඩි නිසා ගිනියම් වෙන තුරු රත් උනත් විලේන වෙන්නේ දිය වෙන්නේ. කියන්නේ එකක් ද්‍රවාංක වැඩි. මුල ඉඳලා ලියන්න හේතුව පස්සේ ලියන්න. එතන ඊට පස්සේ ද්‍රවාංක වැඩි.
එහෙම ලියන්න. ද්‍රවාංක වැඩි කියලා ලියලා පොඩි ඉරක් ගහලා ඒකටම ලියන්න. ගිනියම් වෙනතුරු රත්තුවද ගිනියම් වෙනතුරු රත්තුවද මොකද්ද? ප්ලාස්ටික් එකට මොකද්ද පුතා ගන්නේ කියන්නේ? පළවෙනි එකට උත්තරය අහන්නේ. ආපහු දාන්න. දිල්කිද දැම්මේ? අර දැන් මොකද්ද එකක් දැම්මනේ මේ මම කර ඩිල්ලා දෙන නිසා එකපාර කියවන්න බෑ. මොකද්ද පස්සේ දැම්මේ කියන්න? ඔව් සර් පළවෙනි එකට මම කිව්වේ සෙනෙත්‍යා. මම කිව්වේ මේ හොඳම සූත්‍රිකාව සඳහා ටන්ස්ටන්. ඩන්ස්ටන් නෙමෙයි මේ තියෙන්නේ. ටන්ස්ටන් right? එන ඇයි මේ ටන්ස්ටන් පාවිච්චි කරන්නේ? ඒක මිශ්‍ර ලෝහයක් නෙමෙයි, තනි ලෝහයක්. ද්‍රවාංක වැඩි. එතකොට මට මතක හැටියට ටන්ස්ටන් වල ද්‍රවාංකේ ගොඩක් වැඩි 3000 ගණන්ද 4000 ගණන්ද. ඉතර උෂ්ණත්වයක් රත් වෙන්න ඕනේ දිය වෙන්න. එතකොට ඔබට පේනවා ටන්ස්ටන් කිව්වේ ද්‍රවාංක ඉහළ එකක්. ඒ නිසා ගිනියම් වුණත් පහසුවෙන් විලයනය වෙන්නේ නැහැ. ලියන්න පොඩි රක් දාලා ගිනියම් වෙනතුරු රත්තුවද පහසුවෙන් විලයනය නොවේ. පහසුවෙන් විලයනය නොවේ. right. දෙවෙනි එක දැන් දැම්ම ප්‍රතිරෝධ වැඩි. ප්‍රතිරෝධ වැඩි. දෙවෙනි රෝධේ තමන්ට එතකොට දැන් අපි දන්නවා විදුලි රැහන්. ඔයා ගෙදර පාවිච්චි විදුලි යන රැහන් වල තියෙන තඹ. ඒක හොඳ සන්නායකයක්. ප්‍රතිරෝධය අඩුයි. ප්‍රතිරෝධය අඩුයි. හොඳ සන්නායකයක්. ඒ නිසා ඔය ඇලුමිනියම් තඹ වගේ දේවල් දාන්නේ නැහැ. ඊටු ප්‍රතිරෝධය අඩුනේ, බාධකේ අඩුනේ. ඒතකොට ගිනියම් වෙනතුරු රත් වෙන්නේ නැහැ. මේක ප්‍රතිරෝධ ගොඩක් වැඩි. ඒ නිසා විදුලිය යනකොට මේ ඉක්මනින් ගිනියම් වෙනතුරු රත් වෙනවා. යන්න ප්‍රතිරෝධ වැඩි. පොඩි රක් ගහලා යන්න. මේ නිසා ධාරාව ගලන විට ඉක්මනින් රත් වේ. ඉක්මනින් ගිනියම් වේ. ඉක්මනින් ගිනියම් වේ. හරි. තුන්වෙනි කාර්යය මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ? මම රූල් තුනක් තියෙන ඒකයි. මොකක්ද තුන්වෙනි කාර්යය ඔයගොල්ලෝ හිතන්නේ? මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ තුන්වෙනි කාර්යය? ඔව්. ඔව් මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ තුන්වෙනි කාර්යය කියන්න පුළුවන්ද? ඔව්. පුළුවන් ද තුන්වෙනි කාර්යය ඔබ හිතන්නේ? ඔයගොල්ලෝ අප්සෙට් වුණාද? අයියෝ. කතරේ. අපිට සර් වැහෙනවා සර්. මේ කතා කරන්නේ ඇහෙනවද?
ඔව් සර්. ඔව් සර් ඇහෙනවා. මොකද්ද මේ ඉන්න තිරිය පොඩි අප්සෙට් එකක් වුණා පුතා පඩ ඉන්න. පඩ ඉන්න. දැන් ඇහෙනවද? ඔව් සර්. තිරිය පොඩි අප්සෙට් එකක් වුණානේ. දැන් ඇහෙනවද ඔයගලන්ට? දැන් ඇහෙනවද? ඇහෙන තිරිය අප්සෙට් එකක් ගේවද? ඇහෙනවනේ මම පාඩම කරා යන්නද? කියන්න පුතා. හරි සර් අපිට පේනවා සර්. රයිට් හරි. මේ තිරිය අප්සෙට් එකක් කොන එකයි මම මේ බැලුවේ. කොහොම ඉන්න විනාඩියක් ඉන්නකෝ. දැනුත් ඇහෙනවද? ඔව් සර්. right හරි මොනවා මේක වුණා මට කෝල් එකක් දෙන්න. right එතකොට තුන්වෙනි කාර්යය තමයි මේකේ මෙන්න මෙහෙම හරි. දැන් ඔක බලන්න සූත්‍රිකාවේ කණු වල තියලා තියෙන්නේ නිකන් කම්බිය මෙහෙම හදලා නෑනේ. කම්බිය නිකන් හදලා නෑ. කම්බිය ඕක කරලා තියෙන දඟර ගස්සලා තියෙනවා. දැක්ක. ඒතකොට නිකන් මෙහෙම කම්බියක් දාන්න. ඔබ දන්නවා එහෙම අදිනවට නම් මෙහෙම දඟර ගහපම තවත් ප්‍රතිරෝධ වැඩිනේ. දැන් කෙලින් දුවනවට වඩා හැරි දුවන්න ගියොත් එහෙම ඔබ දන්නවා අමාරුනේ. ඒ නිසා මේක හීනි කම්බි දාලා තියෙන්නේ. ඒතර හීනි කම්බි වශයෙන් යොදන්න පුළුවන්. දඟර ගස්සන්න පුළුවන්. ඒතර කැඩෙන්නේ නැහැ ලේසියෙන්. හරි? තේරුණාද? ලියන්න. සීන් කම්බි ලෙස යෙදිය හැකිවීම සීන් කම්බි ලෙස යෙදිය හැකිවීම right ලියන්න පොඩි රක් ගාලා නොකැඩේ පහසෙන් නොකැඩේ right දැන් මට කියන්න ඇහෙනවද කියන මේ පොඩි තිරිය පොඩි අප්සෙට් එකක් වුණා කතා කරන්න දිහොත් නැහැ කියලා පුතා ඇහෙනවද ඔව් සර් ඇහෙනවා. ඇහෙනවා right හරි එහෙනම් මොනවාරුන්ත් මටක් ගාලා මගේ විකට කෝල් මාවත් පේනවද ඔව් සර්. පොඩ්ඩක් පේනවා right විදුලි බල්බයේ සූත්‍රිකාවෙන් ආලෝකය නිකුත් වන නමුත් බල්බය තුළ ධාරා ගලා යන වෙනත් කම්බි වලින් ආලෝකය නිකුත් නොවේ මේ පැහැදිලි කරනවා. ඒතර මේකෙන් ආලෝකය නිකුත් වුණාට මේ වෙනත් කම්බි වලින් ආලෝකය නිකුත් වෙන්නේ නැහැ. ඒවා ප්‍රතිරෝධය අඩු සන්නායකයෙන් හදලා තියෙන්නේ. ප්‍රතිරෝධය අඩු සන්නායක කම්බි වලින් හදලා හොඳ සුසන්නායක ප්‍රතිරෝධය අඩුවෙන් හදලා තියෙන්නේ. ඒ නිසා ගිනියම් වෙන්නේ නැහැ. දැන් එම කම්බි නැත්නම් එම රැහන් ප්‍රතිරෝධය අඩු සුසන්නායක වලින් තනා තිබීම නිසා ගිනියම් වනතුරු රත් නොවේ. හරි right මෙවැනි බල්බයක් තුළ යොදා ඇති දැන් ඔබලා දානියවත් මට මේ මොනවද නමුත් මේ පේන්නේ චුට්ටක් ඉන්න මම පේනවනේ ඇහෙනවනේ ඇහෙන්නේ නැත්තම් මට කියන්න කියන්න ආයෙ පොඩ්ඩක් කියන්න පුළුවන්ද ප්‍රතිරෝධය අඩු එම රැහන් ප්‍රතිරෝධය අඩු සුසන්නායක වලින් සර් කනෙක්ෂන් ප්‍රශ්නයක් වෙලා දැනුයි සර් ලොග්ුනේ කොතනද සර් කරන්නේ? ඔයා ඉන්නේ කොතනද? කියන්න මට කොතනද ඉන්නේ කියලා.
නෑ සර් ඒ කියන්නේ මුලින් ඉඳන්ම සර් ඒ කියන්නේ ඔය ටික කරන ගම්ම සර් එන්න බැරි වුණා කනෙක්ෂන් ප්‍රශ්නයක් කියලා දැනුයි හදාගත්තා. හරි පොඩ්ඩක් ඉන්න මේ මෙතන මගෙත් මේ ඉදිරි අප්සෙට් ටිකක් ගලානේ පුතා. මේ ඔයගලන්ට ඇහෙනවනේ. ඔව් සර් එහෙනම් ඔව් මේ දැන් ඔයගොල්ලෝ දාන එකක්වත් මට පේන්නේ නැහැ මෙතන. හරි එහෙනම් කමක් නැහැ රයිට්. ඒක මුලින් ඉඳලා මම එතකොට එන්නම් මේ දැන් ඔයා මුලින් ඉඳලා හිටියේ නැත්තම් මම ටක් ගාලා කියන්නම් එකේ විදුලි බල්බේ සූත්‍රිකා තැනීමට භාවිත කරලා තියෙන්නේ ටන්ස්ටන් ලෝහය. ටන්ස්ටන් ලෝහය භාවිත කරලා තියෙන්නේ. හරි? එතකොට ඒ ලෝහය භාවිත කිරීමට හේතු වන ගුණාංක තුනක් මම කිව්වා. ප්‍රතිරෝධ වැඩි. ප්‍රතිරෝධ වැඩි පළවෙනි එක ප්‍රතිරෝධ වැඩි. එක හරි දෙක හරි තුන හරි ඕන එකක්. ඒ නිසා විදුලිය ගමන් කරනකොට ගිනි අමිලතුරු ඉක්මනින් රත් වෙනවා. ධාරාව ගලන විට හේතුවත් අහනවනේ. ගිනි අමිලතුරු රත් වෙනවා ඉක්මනින්. ඉක්මනට ලියාගන්න මෙසේජ් එක. දෙවෙනි කාරණේ ද්‍රවාංක වැඩි. ද්‍රවාංක වැඩි. ඒතර ගිනි අමිලතුරු රත් වුණා දිය වෙලා යන්නේ නැහැ. පහසුවෙන් විලයන වෙන්නේ නැහැ. ගිනියම් වෙනතුරු රත් වුණා පහසුවෙන් විලේනේ නොවේ. හරි ඊළඟට සීන් කම්බි ලෙස යොදන්න පුළුවන්. තාම සීන් කම්බි ලෙස යොදන්න පුළුවන්. පහසුවෙන් කැඩෙන්නේ නැහැ නිසා. අඹරනකොට දැන් කොයිල් වගේ අඹරලා තියෙන මේ වගේ මෙහෙම නෙමෙයි තියෙන මේ වගේ දඟර ගස්වලන්ගේ ප්‍රතිරෝධය තවත් වැඩි කරලානේ තියෙන්නේ. ඒතර ඔබ දන්නවා අර කෙලින් දුවනට නම් මෙහෙම හැරි හැරි දුවනකොට අපිට මහන්සි වැඩි ඇඟ උණුසුම් වෙනවා. ධාරාවක්. හරි. මේ ඍජු කම්පිතුලෙන් ගමන් කරන්නේ නැතුව මෙහෙම හැරි හැරි යනකොට ප්‍රතිරෝධය තවත් වැඩි. ඒතකොට සීන් කම්පියුටර් සකස් කරන්න පුළුවන් පහසුවෙන් කැඩෙන්නේ නැහැ. හේතුවත් උත්තරයක් තියුවා. මෙවැනි බල්බයක් තුළ ඉදලා තියෙන වාතය එක්ක නයිට්‍රජන් නැත්නම් හීලියම්. දැන් අපි දන්නවා ටයර් වල දැන් පුරවන්නේ නයිට්‍රජන් පුරවන්නේ. මේ අක්‍රීය වායු. ඔබ දන්නවා මේ බලන්න මේ විදුලි බල්බේ මෙහෙම තියෙන බල්බේ හරි කොහොම මේ බල්බේ ඔමනේ තියෙන්නේ ඔය වගේනේ. ඒතර මේක පොඩ්ඩක් හරි විදුරුව කැඩුවොත් ඔය පොඩ්ඩක් විදුරුව චොට්ටක් පුපුරා හිටුමු. ඉපුරම් මේකට වාතය එනවනේ. වාතය තියෙන ඔක්සිජන් තියෙනවනේ. හයිඩ්‍රජන් යන්තම් තියෙන පුළුවන්. ඒකවල මේ ඔබ පත්තු කර විතරයි. එකපාරක් පත්‍ර නිමිදව නටක් ගන්න. හේතුව මේ ඔක්සිජන් එක මේක දැවෙනවා. දහන පෝෂකයක් නේ ඔක්සිජන්. හරි එනකම් මේක ඇතුළේ දාලා තියෙන්නේ නයිට්‍රජන් නැත්නම් හීලියම් දහන අපෝෂක භාගය රයිට් එහාට බලන්න මේ වලට මේ මෙහෙම තිබ්බම මට කියන්න ඔහම තිබ්බම පේනවද දැන් තිරේ පේනවද අර එහා පැත්තේ මේ ගෙවල් වගේක් හදනවා ඊට මේ එන්සා ට්‍රැක්ටර් යනවා ඒ සද්දය වුනේ ඔයගොල්ලන් ටික ඇහෙනවද නැහැ සර්. right up එන්නේ මේ තිරේ දැන් පේනවද ඔව් සර් ඉස්සෙල්ලට වඩා පේනවද මට කියන්න පේනව අඩුද පොඩ්ඩක් විතර අඩුයි සර් පේනවා. right හරි දැන් හොඳයිනේ හරි දැන් හරි අපි ඉවර කරලා දාමු ටක් ගාලා මේ සාමාන්‍ය වාතයනට ඔබ ඉහත සඳහන් කළ වායුව බල්බය තුළ භාවිත කිරීමට හේතුව මෙම වායුව අක්‍රීයයි එනිසා ගිනියම්මින්තු රත් වුණා ටන්ස්ටන් සූත්‍රිකාව දැවෙන්නේ නැහැ. කියන්නේ මෙම වායු අක්‍රීය නිසා ගිනියම්මිනතුරු දැවුනද මට බාධායි අර මට ඇහෙනවා ඒක තද. මෙම වායු අක්‍රීය නිසා ගිනියම්මිනතුරු සූත්‍රිකාව දැවුන මේ
රත්තුවද නොදැවි යන්න බල්බය තුල වායුව යොදා ඇත්තේ අඩු පීඩනයක් යටතේ. බල්බය තුල වායුව යොදා ඇත්තේ අඩු පීඩනයක් යටතේ. ඒට හේතුව පැහැදිලි කරන්න. මේක පුරවලම නෑ. ඒ පොඩි කනෙක්ෂන් අවුලක් ගිහිල්ලා ඇහුන්නේ මොකද යොදන වායුව මොකද්ද? පොඩි කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් වෙලා ඇහුන්නේ යොදන වායුව පොඩ්ඩක් කියන්න. රමිරුද? ඔය ඇහුවේ රමිරුද නෑනේ? රමිරුට එන්න වෙන්න බෑ කියලා කිව්වා ඉස්සරහ රයිට්. පුතා එම වායුව තමයි හීලියම් නැත්නම් නයිට්‍රජන්. හීලියම් නැත්නම් නයිට්‍රජන් පාවිච්චි කරන්නේ. හරි? එතකොට මම තමයි කතා කරේ. රමිරුද? ඔව් සර් ඔව්. අයියාගේ වෙන්දම් වෙන්නේ නැහැ කිව්වේ. නෑ කරන්ට් එක තාම නෑ මම මේ පොඩි ගේමක් ගහගෙන ඉන්න. රයිට්. එතකොට දැන් හරිය එම වායුව වාත වෙනකොට ඔබ ඉහසදාන් කළ වායුව බල්බය තුළ බාහිරකට හේතුව සූත්‍රිකාව ගිනියම් වෙනතුරු රත් වුණා මේ අක්‍රීය වායුවක් නිසා දැවෙන්නේ නැහැ. හරිනේ? ඊළඟට යන්න බල්බය තුළ වායුව දැක්කේ අඩු පීඩනයක් යටතේ. ඒට හේතුව පැහැදිලි කරන්න. මේ වාතය පුරවල නැහැ. වාතය අඩුවෙන් දාලා තියෙන හේතුව තමයි අර ගිනියම් වෙනතුරු රත් වුණාම වාතය ප්‍රසාරණය වෙනවා. ඒතර වැඩි පීඩනයක් ඇදුවා නම් පුපුරන්න පුළුවන් බල්බය. ඒකයි යන්න. මේ නිසා සූත්‍රිකාව රත් වී වාතය ප්‍රසාරණය වීම බල්බේ පුපුරා යාම වැළකේ. රයිට්. හරිනේ? බලන්න ඊළඟට ඔන්නෝම තියෙනවා රයිට්. ඔන්නෝම බලන්න මූලික උපාංග අහලා තියෙන්නේ මේක A මේක B මේක C මේක D රයිට්. හරි? සූත්‍රිකා රත් වී පුපුරා යාම සූත්‍රිකා රත් වී වාතය ප්‍රසාරණය වී බල්බේ පුපුරා යාම වැළකේ. රයිට්. බලන්න ඊළඟට බල්බේ හෝඩේට සවිවන කොටස ABCD නම් ස්ථාන හතරක් රූපේ දක්වා ඇත. ඔබ කරලා බලන්න. දැන් මේ පැත්තට හැරුණානේ 10 පෙළ බලන්න. බල්බේ විදුලි සැපයීමට සම්බන්ධ කරන්නේ කුමන ස්ථාන දෙක ඔස්සේද? බල්බය විදුලි සැපයීමට සම්බන්ධ කරන්නේ ABද CDද? තිරේ දාන්න එපා. තිරේ දැම්මොට පේන්නේ නැහැ. හරි? CD. ඔව්. මෙතන ඉන්නේ. අර හෝල්ඩරේ බලන්න ඔබ කරලා අපෝ හෝල්ඩරේ නමේනේ කර කූරු දෙකක් තියෙන්නේ. අර ස්පින් එක උඩ තියෙන කූරු දෙකක්. ආන්නේ කූරු දෙක තමයි මේකට ගෑවෙන්නේ. ඒතර ලියන්න CD කියලා. CD. right CD කියලා ලියන්න. රූපෙ දැක්කන හෝල්ඩරේ ඇති බලන්න මූලික උපාංග නහන්නේ නේ. මූලික සැලැස්ම ගැන අහන්නේ නේ. right රූපෙ දැක්කන හෝල්ඩරේ ඇති කුඩා ස්ප්‍රින් සර්පෙල දුනු. ඔබ දැක්කනේ හෝල්ඩරේ එහෙම තියෙනවා. අර හෝල්ඩරේ ගත්තොත් එහෙම මේ හෝල්ඩරේ තුල හරි මේ හෝල්ඩරේ තුල මේම තියෙනවා නේ අර සර්පෙල දුනනොම නේද? සර්පෙල දුනනොම තියෙනවා මෙතන මේ ඔන්න දෙක තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒතර මෙතන තියෙනවා අර ඇන දෙකක්. ඒ මෙතන ඇන දෙකක් තියෙනවා චූටි ඇන දෙකක්. ඒ ඇන දෙකෙන් තමයි මේ වයර් මේවට දාලා මෙයන තද කරන්නේ. හරි? ඒතර මේ ඇයි මේ නිකන් දාන්නේ නැතුව කම්බි දාන්නේ නැතුව ස්ප්‍රින් දාන්නේ ඇයි? සර්පෙල දුනු දාන්නේ ඇයි බලන්න.
මගින් පරිපතිය සම්පූර්ණ කිරීමට අමතරව ඊටකර තවත් කාර්යයක්. ඒ බොම ශක්තිමත් නිස්පින්නේ මේ අපි ඒකද තද කරන්නේ. මේ මුඩින් මෙම තද කළානේ මේ දාන්නේ. ඒ කියන්නේ ඒ සම්බන්ධි දැඩි ඒව අතර ඒ රැහන් අතර සම්බන්ධි දැඩි එකට කියන්නේ මේ නිසා බල්බය හෝල්ඩර් අතර සම්බන්ධය දැඩි වේ. බල්බය හෝල්ඩර් අතර සම්බන්ධය දැඩි වේ. හරි. ඊළඟට බලන්න හෝල්ඩර් XY මේ අන්තම් මේක ඇදලා තියෙන මේ y නම් පේනවා x පේන්නේ නැහැ වගේ නේද? හෝල්ඩර් x y ප්‍රති කොටස් වලට සම්බන්ධක කම්බි සවිකිරීමේදී එහි ඇති ස්ක්‍රූප් වෙන දෙක තදින් සම්බන්ධ කළ යුතුයි. මේ දෙක තදින් සම්බන්ධ කළ යුතුයි. එසේ නොකිරීමේ නැතිව යකි ගැටලු දෙකක් සඳහන් කරන්නේ. මොකද්ද ඔබ හිතන්නේ? ඔව් මේව තදින් සම්බන්ධ කර නැත්නම් මේ වයර් ගැලවිලා ඒව එකිනෙක ගෑවිලා ෂෝට් වෙනවා කියන්නේ ගිනි ගන්න පුළුවන්. ගිනි ගන්න පුළුවන්. හරි? ලියන්න. ලියන්න මේම විදුලි රැහන් එකිනෙක ගැටි ගිනි ගැනීම සිදු විය හැකිය. ගිනි ගැනීම සිදු විය හැකිය. අනිත් එකක් තියන්න යටි මම තව එකක් කියන්නම් ඉද මදි වෙන්නේ නැහැ. ගිනි ගැනීම සිදු විය හැකිය. නැත්නම් අධිකරණයට රත් වෙන්න පුළුවන්. එහෙම ලියන්න පුළුවන්. අනික තමයි ඒක දැන් මේවා තදින් සම්බන්ධ නැත්නම් බල්බේ කඩන් වැටලා බිමට. ඒරල් මේ කම්බි වලින් සම්බන්ධ වෙන්නේ හෝල්ඩර් එකත් එක්කම බල්බ කඩන් වැටෙනවා. ඒ හෝල්ඩර් එකේ සම්බන්ධ වෙන්නේ මේ හෝල්ඩරේ උඩින් එන මේක මෙතෙන්ට සම්බන්ධ කරලා මේමනේ හෝල්ඩරේ සම්බන්ධ වෙන්නේ මේ විදුලි රැහන් එකට එන්නේ මේ එන විදුලි රැහන් දෙකනේ මේක සම්බන්ධ කරන්නේ මේක එන රැහන් දෙක තමයි මේව සම්බන්ධ කරන්නේ මේක. ඒතර මේ බල්බෙත් මේක සම්බන්ධ කරලා මේක හරියට තිබුණ නැත්නම් තදින් මේක බල්බයි හෝල්ඩර් දෙකම කඩන් වැටෙන්න පුළුවන්. කියන්නේ හෝල්ඩර් සමග බල්බය කඩන් වැටිය හැක. හරිනේ ඒ උපකරණය බිමට කඩන් වැටෙන්න පුළුවන්. රයිට්. හෝල්ඩරේ බාහිර ආවරණයේ තන ඇති ද්‍රව්‍යයේ තිබිය යුතු සුවිශේෂී ගුණාංගය සඳහන් කරන්න. මොකක්ද තියෙන්නේ? ඔව් මොකද්ද තියෙන්න ඕනේ සුවිශේෂී ගුණාංග කියන්නේ? ඇහෙනවනේ? ඇහෙනවද? කොහොමද කියන්නේ? ඇහෙනවද? ඇහෙනවා. ආරයි. මොකද සුවිශේෂී ගුණාංගය? විද්‍යුත් පරිවාරක වෙන්න ඕනේ. විද්‍යුත් පරිවාරක වෙන්න ඕනේ. හරි. නැත්නම් කරන්ට් වදිනවනේ. විද්‍යුත් සර් මට වැඩි වෙලාවක් ඉන්න බැරි වෙයි රෙකෝඩින් එක දාන්න. හරි. විද්‍යුත් පරිවාරක විය යුතුයි. හරිද? දැන් මොනවා හරි ගැටලුවක් තියෙනවා ඔකේ අහන්න. මේ ප්‍රශ්නේ ඉවරයි. දැන් අංක 2 යන්නේ. අංක 2 මම කළාද? කළා වගේ මට පේන්නේ. 2 කරා නේද? අංක 2 කළා. කරා. අංක 3 කරාද? කළා නේද? අංක 3 කළාද? ඔව් සර් අංක 3ක් කළා. අංක 3 කරා නේද? අංක 3 ඔක්කොම 3 ටික ඔක්කොම කරා නේද? එහා පැත්ත බලන්න. අංක 4 කරා මං හිතන්නේ. නෑ නේද? අංක 4 කරා. කළේ නෑ. හරි. 4 කරපස්සේ මේක ඉවරනේ. ඔව්. දැන් අපිට පුළුවන් මේ විනාඩි 40 මිනිත්තු පස්සේ ඔබට මේ විද්‍යුත් රසායනය පටන් ගන්න. ඊට පස්සේ මම දෙනවා මේ එකම ඔන්න ඩයිනමෝ මෝටර් සම්බන්ධය දෙනවා. ඒත් එකම උපකරණ වගේක්
ඒ මේ ටියුට් එකේ තිබුණාට ඊට වඩා ලස්සනට පැහැදිලිව උපකරණයක් අර ටිප් ස්විච් එකේ වගේ ඔබට එවනවා. right බලන්න අංක 4ත් මරු ප්‍රශ්නයක් past papers හරිද? නිවසක වැසියන් විදුලි පිරිවැය අඩු කර ගැනීම සඳහා මොකද්ද මේ පිරිවැය කියන්නේ? කොමර්ස් වචනයක් දැක්කද? මොකද්ද පිරිවැය කියන්නේ? නිවසක වැසියන් විදුලි පිරිවැය අඩු කර ගැනීම සඳහා අනුගමනය කරන ලද පිළිවෙලකට අනුව මාසිකව ලබාගත් දත්ත වගුවේ දැක්වේ. මොකද පිරිවැය කියන්නේ? කෝ කතා කරන්නේ නැහැ. හා? මොකද පිරිවැය කියන්නේ එස්සයක්? කෝ මේ මනුල්ලේ මොකද කියන්නේ විදුලි පිරිවැය කියන්නේ මොකද්ද? අනේ ඉතින් දැන් ඒක වචන දන්නේ නැතුව මේ වාණිජ වචනයක් නේ. පිරිවැය. විදුලි පිරිවැය අඩු කර ගැනීම සඳහා විදුලිය සඳහා ගිය වියදම. ඒ කියන්නේ විදුලිය අපි පාවිච්චි කරන කරන්ට් එක අඩු කරන්නනේ. ඒ කියන්නේ කරන්ට් එක අඩු වුණාමනේ යන වියදම අඩු වෙන්නේ. රයිට් පාවිච්චි කරන නිසා සාමාන්‍ය දවල් කාලේ ජනෙල් හොඳට ඇරියොත් ලයිට් දාන්න ඕනේ. ජනෙල් දොරවල් හොඳට ඇදලා තිබුණොත් ෆෑන් දාන්න ඕනෙත් නැහැ. ඒතර විදුලි පිරිවැය අඩු වෙනවනේ. ඒ නිසා අනුගමනය කරන පිළිවෙලකට අනුව මාසිකව ලබාගත් දත්ත වගුවේ දැක්වේ. පළමු මාසය සැසඳීමේදී 2014 8 දින සිට 2014 9 දින දක්වා ඔවුන්ට ඉතිරි කරගත හැකි වූ විද්‍යුත් ශක්තිය ගණනය කරන්න. හැබැයි ප්‍රශ්නේ හොඳට කිව්වේ නැත්තම් ඔයගලන්ට මේකේ උත්තරේ ගන්න බැරි වෙනවා. හොඳට කියලා බලන්න ප්‍රශ්නය. ඉතලා ගැටලුව තේරෙන්න එපා. 14 දින සිට 2014 9 දින දක්වා ඔය මාසේ 2014 8 ඉඳලා 2014 9 කියන්නේ එක මාසයක් නේ, දින 30ක් නේ. ඔවුන්ට ඉතිරි කරගත හැකි වූ විද්‍යුත් ශක්තිය ගණනය කරන්න. ඒතර ඔය දීලා තියෙන්නේ මේ වගුවක දීලා තියෙනවානේ 2014 7 ඉඳලා 2014 8 දක්වා ආයි 2014 8 ඉඳලා 2014 9 දක්වා තියෙනවා දිනේ. පාවිච්චි කරපු විදුලි මීටරේ කිලෝවොට් පැය ප්‍රමාණයක් තියෙනවා. කොහොමද හොයන්නේ? නිවසක වැසියන් විදුලි පිරිවැය අඩු කර ගැනීම අනුගමනය කළ ලද පිළිවෙලකට අනුව මාසිකව ලබාගත් දත්ත වගුවේ දැක්වේ. කොහොමද හදාන්නේ මට කියන්න. 2000 එතකොට ඒ කියනවා නිවසක වැසියන් විදුලි පිරිවැය අඩු කර ගැනීම අනුගමනය කළ පිළිවෙලකට අනුව. ඒගොල්ලෝ අර බගිතනේ බෙදී එකටම එකවර වදින්න ඇති නේද? දවල් කාලේ ෆෑන් අඩුවෙන් පාවිච්චි කරන්න ඇති. නිකම් වෙලාවට ටීවී එක රේඩියෝ එක නැත්නම් ෆෑන් එක කවුරුත් නැතිලට මේ දාන්න නැතුව තියන්න ඇති. ඒවනේ අනුගමනය කරන්නේ. ඒ අනුව පළමු මාසය හා සැසඳීමේදී ඒ කියන්නේ 2014 7 එක සැසඳුවම ඒ කියන්නේ පළමු මාසය කියන්නේ 2014 8 සිට 2014 9 දින දක්වා ඔවුන්ට ඉතිරි කරගත හැකි වූ විද්‍යුත් ශක්තිය ගණනය කරන්න. මොකද? පළමු මාසෙත් එක සැසඳලා. කොහොමද කියන්නකෝ? බලන්න 2014 ඒක සැසඳන්නේ 7 සිට 8 දක්වා බලන්න. 8 හැදි පාවිච්චි කරලා තියෙන්නේ ඔබ හැදුවද? ගාන හැදුවද? 8 හැදි පාවිච්චි කරලා තියෙන්නේ හරි 25872යි.
හරි 2014 8යි විෂය 2014 7යි විෂය 25786යි හරිනේ හරි දැන් නම් ඔබ දන්නවා 872 2014 8යි විෂය 7යි විෂය පාත් කරන 25786 ඒක අඩු කරන්න ඇහෙනවනේ කියනේවා ඇහෙනව නේද ඔව් සර්. රයිට් ඉතින් අඩු කරන්න ඔය දෙක අඩු කරන්න කීයද අඩු කරන්න ලැබෙන්නේ මේ මාසෙ ඉඳලා මේ මාසෙ කියන්නේ 7 වෙනි මාසෙ මේ sorry 82නේ ඔව් මේ 8 වෙනි මාසේ මේ 7 වෙනි මාසේ හරිද එතකොට ඔබට අඩු කරපෙන්නේ 86යි හරිද ඔව් සර්. රයිට් එහෙනම් එහෙම ඊට පස්සේ බැලුවා විදුලි බිල වැඩියෙන් යනවා ඊට පස්සේ ඒගොල්ලෝ නොඑක්ටම අනුගමනය කරන්න ඇති ඊළඟ මාසෙ දැක්කද ඒ කියන්නේ පළමු මාසයේ සැදීමේදී 2014 8යි විෂය ඉඳලා 9යි විෂය දක්වා එනම් ඔබ බලන්න 9යි විෂයට 25000 පැත්තකින් ලියා ගන්න ඕනේ 940යි ඒ 9 වෙනි මාසේ රයිට් එතකොට 8 වෙනි මාසේ 25872යි අඩු කරන්න අඩු කරපුවම කීයද එන්නේ 68යි 68යි රයිට් දැක්කද එහෙනම් මේ පළවෙනි මාසෙත් එක සස්දනකොට ඊළඟ මාසෙදී කිලෝවොට් පැයනේ කිලෝවොට් පැය එකයි මේකේ කිලෝවොට් පැය එච්චරයිනේ හරි නේද හරිද එහෙනම් කොච්චර අඩු වෙලා තියනවද පළවෙනි මාසේ කිලෝවොට් පැය 86යිනේ දෙවෙනි මාසේ කිලෝවොට් පැය 68යි විදුලි පිරිවැය අඩු කරන්න සැලසුම් කරන නිසා කොෆෝන් එකයි හරිනේ හරි සර්. රයිට් එතන දැන් ඉතින් කොහොමද උත්තරේ මොකක්ද උත්තර වෙන්නේ කිලෝවෝල්ට් පැය 18. 18යි රයිට් ඔව් ඒ කියන්නේ 86 68 අඩු කරන්න 8යි 18යි දැක්කද උත්තරේ කිලෝවොට් පැය 18යි කිලෝවොට් පැය 18යි හරි හරිද තේරුණාද රයිට් ස්වකීය අවශ්‍යතාවද ඉටු කර ගනිමින් විදුලි පිරිවැය අඩු කර ගැනීමට ඔවුන් අනුගමනය කරන්න ඇතැයි ඔබ සිතන උපාය මාර්ග දෙකක් මොකද කියන්නේ දැන් මං කිව්වනේ ගොඩක් මොකද ඔබ කියන්නේ ඔව් සර් තව මිනිත්තුවයි තියෙන්නේ ඔයාටද රමිරුටද නෑ සර් මීටින් එක ඉවරනේ කරෙන්න ඔව් කරක් වෙන බණන් ගත්තේ හරි ඉතින් ඉන්න ඉක්මන් ලියන්න 10 වලට විදුලි බුබුලු විදුලි බල්බ නොදැල්වීම ඊට පස්සේ මම මේක කරන්න 10 වලට විදුලි බල්බ නොදැල්වීම මාසකට හරි සතියකට අවශ්‍ය රෙදි එකවර මැදීම ලියන්න සතියට අවශ්‍ය